තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම. අද මට හිතුණා දරුවන්ට කියලා දෙන්න හොඳ පළදාව එන විදිහට කොහොමද බණ්ඩක්ක වගාවක් කරන්නේ කියලා. දැන් ඇත්තටම මම බණ්ඩක්ක වගා කරන්නේ දැනට අවුරුදු 5කට විතර කලින් ඉඳලා. ඉතින් බණ්ඩක්ක කියන්නේ ඊටාම හොඳ ආර්ථික භෝගයක්. ඒ කියන්නේ මම බොහෝ වෙලාවට ඒ කියන්නේ ව්‍යාපාරික වගාවක් විදිහටත් බණ්ඩක්ක වගා කරනවා. පුංචි ඉඩකඩක ගොඩාක් හදන්න පුළුවන්. ඒ වගේම හරි විදිහට හැදුවොත් එක බණ්ඩක්ක ගහකින් හොඳ පළදාවක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මම අද දරුවන්ට කියලා දෙනවා මේ විදිහට හොඳට පළදාවක් ලබා ගන්න පුළුවන් විදිහට බණ්ඩක්ක කොහොමද නිවැරදිව වගා කරන්නේ කියලා. මේ බණ්ඩක්ක වගාවේ තියෙන විශේෂත්වය තමයි හරි ඉක්මනට අපිට පළදාව ගන්න පුළුවන්. සාමාන්‍ය මාසෙකමාරක් යනකොට අපිට පළදාව ගන්න පුළුවන්. ඉතින් මේ පුංචි ජයොත් එයාත් වගා කරනවා බණ්ඩක්ක. ඔයගොල්ලෝ දන්නවා මගේ දුව එයාගේ අවශ්‍ය කරන පොත්පත් ගන්න මේ දේවල් වලට එයාටත් වෙනමම බණ්ඩක්ක පාති දෙකක් තියෙනවා. එයා ඒක ව්‍යාපාරික වගාවක් විදිහට වගා කරලා ඒ බණ්ඩක්ක අලෙවි කරලා ලැබෙන මුදල් වලින් එයාට ඉගෙනීම් කටයුතු වලට අවශ්‍ය කරන පොත්පත් ලබා ගැනීමක් කරනවා. ඉතින් ඒ වගේ දෙයක් දරුවෙක් කරලා එයාම තනියෙන් සෝත්සාහයෙන් උපය ගන්න මුදල් ඒවට යොමු කරගන්න එක මම පුද්ගලිකව කැමතියි. මම මේ දේවල් කියන්නේ දරුවන්ට දැන් ඔයගොල්ලන්ගේ පුංචි දරුවන්ට මේ දේවල් හුරු කරන්න ඕන නිසා. මොකද පුතේ හැමදේම අපි අතට පයට දරුවන්ට ලබා දුන්නොත් එහෙම දරුවන්ට කවදාකවත් මේ ජීවත් වීමේ කලාව හරි විදිහට තේරෙන්නේ නැහැ. ඒක නිසා ජීවත් වීමේ කලාව හරි විදිහට තේරුම් ගන්න නම් ඒගොල්ලන්ට ප්‍රායෝගිකව ඒ දේ යොමු කරන්නත් ඕනේ. ඒ දේ හිතන්ට යොමු කිරීමත් සිදු කරන්න ඕනේ. ඒකත් මතක් කරන්න ඕනේ. හරි අපි බලමු කොහොමද බණ්ඩක්ක වගා කරන්න කියලා. දරුවන් සපයාගත්ත බණ්ඩක්ක බීජ. දැන් සමහර දරුවෝ බණ්ඩක්ක බීජ අරගත්තට පස්සේ මේක දී දාන්න ඕනේ. එහෙම කියා හිතනවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. බණ්ඩක්ක වපුරන්න කලින් පොළව සකස් කරනකොට මම මේ කියන විදිහට මේ බණ්ඩක්ක වගාව සිදු කරන්න අඟුරු කිලෝ එකක් විතර එකතු කරගන්න. අඟුරු කිලෝ එකක් විතර අරගෙන මේක කුඩු කරන්න. මොකද බණ්ඩක්ක ව්‍යාපාරික වගාවක් විදිහට ඔයගලන්ට කරන්න බැරි එකම හේතුව තමයි බණ්ඩක්ක වලට එනවා පුලි රෝගය. කළු පුලි රෝගය. මේ කළු පුලි රෝගය නිසා ගොඩක් වෙලාවට බණ්ඩක්ක වගාවන් අසාර්ථක වෙනවා. මේකෙන් මිදිලා නිවැරදිව බණ්ඩක්ක වගා කරන විදියයි මම කියලා දෙන්නේ. අඟුරු කිලෝ එකක් විතර අරගන්න. අඟුරු කිලෝ 2ක් 3ක් වගේ ගත්තත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ කෙසෙල් ලිලි. දැන් මේ කාලෙදි වගා කරන දරුවෝ කිසිම වෙලාවක කෙසෙල් ලිලි නම් විසි කරන්න එපා. වෙනම තියාගෙන කොහේ හරි මේ හොඳට ගිනි ගොඩක් ගහලා ඒ ගිනි ගොඩ උඩින් මොන හරි තහඩුවක් දාලා ඒ තහඩුව උඩින් කෙසෙල් ලිලි ටික තියන්න. කෙසෙල් ලිලි ටික තිබ්බහම කෙසෙල් ලිලි හොඳට අපි කියන්නේ හොඳට කර වෙනවා. කර වෙන්න කෙසෙල් ලිලි තියලා ඒක වෙනම බෑග් එකක එකතු කරන්න. කිසිම වෙලාවක කෙසෙල් ලිලි විසි කරන්න එපා. ඒකේ මේ හොඳට කර කරපු පෝර එක හදාගෙන තියාගන්න. මේව තමයි ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ. රසායනික පෝර නැතුව වගා කරන්න පුළුවන් මේ දේවල් හරි විදිහට තියාගෙන ඉන්නවා. අඟුරු අරගෙන හොඳට දර අඟුරු හොඳට කුඩු කරන්න. ඔයගලන්ට ග්‍රයින්ඩර් එකක දාලා කුඩු කරන්න පුළුවන්. හොඳට සියුම් වෙන්න කුඩු කරන්න. කුඩු කරලා අර හදාගත්ත කෙසෙල් ලිලි අඟුරු ටිකත් ඒකත් හොඳට සියුම් වෙන්න කුඩු කරන්න. ගෙදර තියෙනවා නම් හදාගත්ත බිත්තර කටුකුඩු ඒකත් අරගන්න. මේ තුනම හොඳට මිශ්‍ර කරන්න. මේ තුන මිශ්‍ර කරලා ඔයගොල්ලෝ මේ බණ්ඩක්ක වගා කරන්න හිතාගෙන ඉන්න තැන මුලින්ම කරන්න ඕනේ හොඳට පස පෙරලන්න ඕනේ. පස පෙරලලා අර කැට ගැටිය තිබුණාට ගැටලුවක් නැහැ. ටිකක් කැට ටික ඒ කියන්නේ පොළවේ තියෙන රැලි බොරළු වගේ ගොඩාක් ඝන බොරළු තියෙනවා නම් ඒවා අයින් කරලා හොඳට අතින් හොඳට හදන්න පාත්තිය සියුම් වෙන්න. ඒ පාත්තිය සකස් කරපු මොහොතේම පුතේ ඇට පැල කරන්නේ නැහැ. ඒක දවස් 2ක් විතර හොඳට අර හොඳ අවුවට එන්න තියන්නේ. එතකොට අර පස් ටික ජීවාණු හරණය වෙනවා අවුවේ. ඒක උනාට පස්සේ අර හදාගත්ත ඔයගොල්ලෝ හදාගත්ත අර පොහොර මිශ්‍රණය ඒ කියන්නේ අඟුරු කුඩුයි ඊළඟට අපි පාවිච්චි කරන කෙසෙල් ලිලි කුඩුයි ඔයගොල්ලෝ කාව තියෙන බිත්තර කටු කුඩුයි මේ ටික තියෙන එක
පස් එකට දාලා පස් එක කවලම් කරන්න. තව ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් හොඳට ජීවාණුහරණය කරපු. ඒ කියන්නේ හොඳට තද ඝන අවුවේ තියාගත්ත වැලි තියෙනවා නම් ඒ වැලි ටිකක් එක්කලා මේක මිශ්‍ර කරලා අර පාත්තියේ කවලම් කරන්න පුළුවන්. මේ විදිහට කවලම් කරලා තවත් දවසක් ඉන්න ඕනේ. ඒ දවසක් ඉඳලා එතකොට හොඳට ඒ කියන්නේ හොඳ අවුව තියෙන දවසක් ඉන්න ඕනේ. එහෙම හිටියාම දරුවන්ට බලා ගන්න පුළුවන් හොඳට ජීවාණුහරණය වෙලා තියෙන පස්ස මේ පස්සේ තමන් ගාව අපි කඩේකින් හරි බීජ ලැබිලා තියෙන විදිහට ඒ ලබාගත් බණ්ඩක්ක බීජ ළඟ දාන්න. උදා දුරින් දාන්න ඕනේ නෑ. මගේ මේ අත්දැකීම් වලින් මම දරුවන්ට කියන්නේ බණ්ඩක්ක බීජ දෙකක් අතර පරතරය ඕගොල්ලන්ට මේ ඇඟිල්ලක දිග ඇඟිලි එකමාරක විතර දිග වගේ තිබුණා නම් ඇති. කියන්නේ බණ්ඩක්ක වගා කරන්නේ ළඟ. දැන් මෙච්චරත් දැන් මේ දරුවන්ට පේනවා නේද මේ ළඟ මේ වගා කරලා තියෙන්නේ. මේකත් තව චුට්ටක් ලඟ වුණාට ගැටලුවක් නැහැ. දැන් ඇත්තටම මම බණ්ඩක්ක වගා කරනකොට මම මේක දෙකක් එක්කලා වගා කරන්නේ. බණ්ඩක්ක ගහපු ටිකක් කොටට හැදෙන්නේ. එතකොට මම බණ්ඩක්ක ගහට උඩට උසට යන්න පුළුවන් විදිහට මම ඒත් එක්කම දැන් මෙහෙම හදලා තියෙනවා නම් මෙච්චර මේ තියෙන්නේ ඊට අපතේ යන. මෙච්චර නැහැ මේ ළඟිනුත් තව බණ්ඩක්ක පාතියක් දාලා තියෙනවා. නිකන් යන්න විතරයි පොඩ්ඩක් ඉඳ තියලා තියෙන්නේ. ඒ අතරේ ඉරිඟුත් මම වගා කරලා තියෙනවා. මුං ඇටත් වගා කරලා තියෙනවා. එතකොට බණ්ඩක්ක ටික ඉවර වෙනකොට අපිට මුං ඇට ටික පළදාව ගන්න පුළුවන් විදිහට ඉඳ අපතේ යන්නේ නැතුව මේ හැම ඉඩකම මම වගා කරලා තියෙනවා. ඒ වගේම පළදාවත් අරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ගොවිතැන කරනකොට කවදාකවත් කිසිම කෙනෙක් දුප්පත් වෙන්නේ නැහැ. ගොවිතැන තමන් හරියට දන්නවා නම් හරියට මේ සබාදහමත් එක්කලා කටයුතු කරනවා නම් කිසිම වෙලාවක කිසි දරුවෙක් දුප්පත් වෙන්නේ නැහැ. කන්න දේවල් ටික තියෙනවා. ඉතින් මට මතකයි මම මගේ දුව පුංචි කාලේ, ජයෝ පුංචි කාලේ එයාගේ කෑම එක හදන්න මම පාවිච්චි කරේ ගොඩාක් වෙලාවට බණ්ඩක්කයි කිරි බණ්ඩක්කයි. කියන්නේ කිරි බණ්ඩක්ක දරුවන්ට හපලා කන්න උනක් පුළුවන්. අපි දැන් සාමාන්‍ය වගාව බලන්න යනකොට කිරි බණ්ඩක්ක හැදිලා තියෙනවා නම් කිරි මේ මොනවාද දඹල තියෙනවා නම් ඊට පස්සේ නෑ කරල් තියෙනවා නම් එහෙමම කනවා. ඒවා අය තඹ ඉන්නේ නෑ ගොඩාක් වෙලාවට කිරි ඉරිඟු කරල් මේවා අපි නිකම්ම කනවා. මේවා අපි සබාදහමත් එක්කලා ඉන්නකොට මේ හැමදේම අපිට නිකන් කන්න පුළුවන්. හරි රසවත්. ඉතින් ඒක නිසා මට දරුවන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මේ අපතේ යවන්න එපා. මේ ඉඩ අපතේ යවන්න එපා. ළඟ හදන්න පුළුවන්. ඊට පස්සේ දැන් බණ්ඩක්ක සාමාන්‍යයෙන් ලොකු වෙනවා. ගහ ලොකු වෙලා වැඩි උස යන්නේ නැහැ. උස යන්නේ නැතුව පුංචි ගස් තියෙනකොටම ඒ පුංචි කාලෙදිම මේ විදිහට මල් එනවා. මල් ආවට පස්සේ ඔයගොල්ලන්ට කරල සාමාන්‍යයෙන් දවස් 3-4ක් යනකොට ලොකු වෙනවා. බණ්ඩක්ක කියන්නේ ඉක්මනට කරල් ලොකු වෙනවා. ඉක්මනට හදා ගන්න පුළුවන් භෝගයක්. එතකොට කරල් ටික කඩලා ඔයගොල්ලන්ට අලෙවි කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පරිභෝජනයට පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරක පරිභෝජනයට විතරක් නම් බණ්ඩක්ක හදන්නේ බණ්ඩක්ක ගස් 4-5ක් හදාගන්න එක ප්‍රමාණවත්. ඒක ඔයගොල්ලන්ට දැන් මේ විදියට නැත්තම් දරුවන්ට හදාගන්න මේ පොළව නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් පෝර කවරයක් ගන්න. පෝර කවරේ පහළටම දාන්න හොඳට වල් පැල ඇටි ඔය අපි වල් උදුරපු ඒවා කොළ අතු ගහපු කොළ ටිකක් එහෙම පහළටම දාන්න. ඒක තමයි හොඳම දේ. පස් දාන්න එපා පහළට. පහළට දාන්න ඕනේ කොළ රොටු ටික. කොළ රොටු දාලා ඊට පස්සේ පස් තට්ටුවක් දාන්න. ආයෙ කොළ රොටු දාන්න ආයෙ පස් තට්ටුවක් දාන්න. ඒ කියන්නේ පුතේ දැන් මේ බණ්ඩක්ක ගහ හැදිලා කරල් ඇදෙනකොට අර ඔයගොල්ලෝ කොම්පෝස්ට් උත් අරක ඇතුලේ හදාගෙන තියෙනවා. ඒක නිසා ඒක එහෙම දාන්න කියන්නේ. ඒ විදිහට දාලා ඊට පස්සේ අර මම කියපු විදිහට මතු පිටට විතර අර මම කියපු විදිහට හදාගන්න අඟුරු කුඩු අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. අඟුරු කුඩු දාන්න කියන්නේ එතකොට පාංශු පසේ ඉන්න විවිධාකාර පුස් වර්ග තියෙනවා නම් ඒගොල්ලන් සම්පූර්ණයෙන් මැඩ පැවැත්වෙනවා. පසට මිශ්‍ර කරන්න අඟුරුයි අර මම කියපු කෙසෙල් එලි පොහොරයි බිත්තර කඩු කුඩුයි එකතු කරලා හොඳට මිශ්‍ර කරලා පස සකස් කරගන්න. ඒ පසේ බණ්ඩක්ක බීජ හිටවන්න. සාමාන්‍යයෙන් පෝර කවරක බණ්ඩක්ක බීජ 3ක් හිටවන්න පුළුවන්. එතකොට පැල 3ක් හැදෙයි. ගැටලුවක් නැහැ. හදාගන්න. ඊට පස්සේ
සාමාන්‍ය සති 3ක් 4ක් විතර යනකොට ගහ සාමාන්‍ය ප්‍රමාණයට වැඩිලා සති 3ක් 4ක් විතර යනකොට පස හොඳට පෙරලන්න ඕනේ. පස හොඳට පෙරලලා අර ඔයගොල්ලන්ගේ පෝර උරේ තියෙන පස පෙරලලා ආයේ තව අලුතෙන් පස් ටිකක් එකතු කරන්න. මොනවා හරි වෙලා ඔයගොල්ලෝ දැක්කොත් එහෙම බණ්ඩක්කවල පුංචි කළු පාට පුල්ලි පුල්ලි හැදිලා තියෙනවා. මේ දැන් මේ වගාවේ මේ කරලා තියෙන දේ වැරදි. ඒ කියන්නේ මේ ඔයගොල්ලන් දැක්කොත් කළු පාට පුල්ලි පුල්ලි ඇවිල්ලා තියෙනවා. ඒක සුලභ රෝගී තත්ත්වයක් බණ්ඩක්කවල තියෙන. ඒ ටික ඔක්කොම කඩලා ඒක ගිනි තියලා පුච්චන්න ඕනේ. ඒක ශේෂ්ත්‍රේ තියන්න එපා, ගිනි තියලා පුච්චන්න. ඊට පස්සේ ගස් කප්පාදු කරන්න පුළුවන්. එකපාරක් පළ දැරුවට පස්සේ ඔයගලන්ට පුළුවන් බණ්ඩක්ක ගහ කප්පාදු කරන්න. බණ්ඩක්ක ගහේ දැන් අපි මේ පළදාව එනකොට පුතේ පහළ තියෙන කොළ ටික කපන්න ඕනේ. දැන් මේ පළදාව මෙහෙම ඇවිල්ලා තියෙනවා නම් පහළ තියෙන මෝරගෙන වගේ යන කොළ ටික කපලා උඩ කොළ ටිකට හොඳට අවුව වැටෙන්න සලස්වන්න ඕනේ. එතකොට ගහ කප්පාදු කිරීම මගින් අපිට මේකේ බණ්ඩක්කවල අර තව අතු ලියලලා ඒ අතු වල හොඳට කරල් හැදීමේ ප්‍රවණතාවය වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන් දැන් අර නිකන් සාමාන්‍යයෙන් අපි අතු කපනවනේ කප්පාදු කරන ගහ කප්පාදු කරන්න කපන අතු ටික එතනම බලලන්න. එතනම පුංචි පුංචියට මෙතන ඒ විදිහට පුංචි තැන්වල පොඩි වලවල් හදලා අර අතු ටික ඒකට දාලා වහලා දාන්න. ඒ කායේ ගෙනහිලා විසි කරන්න එහෙම කරන්න එපා. ඒකටම පෝර වෙන විදිහට වල දාන්න ඕනේ. ඒක තමයි හොඳ දේ. ඊළඟට මේකට අපිට යොදා ගන්න පුළුවන් කොළ පෝර වර්ග ටික මම කියන්නම්. බණ්ඩක්ක වලට සුදුසුම කොළ පෝර තමයි ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හොඳම දේ තමයි අපි කියනවා ගිනි දීසියා කියලා. එහෙම නැත්නම් ඇල්බීසියා කොළ. ඊට අමතරව වල් සූර්යකාන්ත කොළ. වල් සූර්යකාන්ත කොළයි ඇල්බීසියා කොළයි හොඳට බ්ලෙන්ඩර් කරලා ඒක දියර පොහොරක් විදිහට හදලා ඉවරලා ගහේ මුලටම දාන්න එපා. මුලට වියක් දෙකක් විතර දුරින් මෙහෙම දාගෙන යන්න. අනිත් පැත්තටත් දාගෙන යන්න. හොඳට බලාගෙන ඉඳිද්දි හොඳට කොළ ලොකු වෙලා ලොකු හොඳ ඵලදාවක් ලබා ගන්න හැකියාව තියෙනවා. මේ ටික හරි සරලව කරන්න මම ඔයගොල්ලෝ දන්නවා ගොඩාක්ම මම කාබනික වගාවමයි කරන්නේ. ඌනතාවයක් ඇරෙන්නට මම කිසිම රසායනික පොරක් පාවිච්චි කරන්නේ නැහැ. මම ඕනතරම් ෆාමින් කරනවා. ෆාම්ස් මගේ මේ ගොවි පළවල් වල වගා කරනවා. කිසිම රසායනික පොරක් පාවිච්චි කරන්නේ නැහැ. ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ කොළ පොරම විතරයි. පස සජීවීව තියෙනවා නම් පසට හොඳට පෝෂක දීලා තියෙනවා නම් පස මරන්නේ නැතුව එයාගේ pH අගය රස්සන්ට පවත්වා ගන්නට ඉඩ දීලා තියෙනවා නම් ඒ පසම අපිට ආශිර්වාදයක් වෙලා අපිට ලස්සනට වගා කරන්න උදව් කරනවා. ඉතින් ඒක තමයි මට කියන්නට තියෙන්නේ. අවශ්‍ය දරුවන්ට ගෙවතු වගා භෝග කට්ටලේ ලබා ගන්න පුළුවන් පාරම්පරික දේශීය භෝග වර්ග 5ක් සහ යෝධ බතල දඬු ඇතුළත් වෙලා තියෙනවා. ඒකේ යෝධ බතල දඬු කියන්නේ සාමාන්‍යයෙන් එක බතල අලයක මේ බතල වර්ගයේ එක බතල අලයක කිලෝ 5ක් විතර ලොකුවට බතල හැදෙනවා. අවශ්‍ය ඕනම දරුවෙකුට ලබා ගන්න පුළුවන්. මේ බතල තියෙන්නේ ඇත්තටම මංගාව විතරයි. මම ඒක දරුවන්ට ව්‍යාප්ත කරලා දෙනවා. මොකද මට හිතෙනවා ඒක මගේ යුතුයකම කියලා. ඉතින් මේක මම බොහොම අමාරුවෙන් හොයාගත්ත බතල වර්ගයක්. නමුත් මම මේක ව්‍යාප්ත කරනවා දරුවන්ට. අවශ්‍ය දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඇත්තටම සීමිතයි. අවශ්‍ය දරුවන්ට ඇනුම් කරලා ලබා ගන්න පුළුවන් සිම්පල් ලයිෆ් පැල්තවන්නේ. ඊට අමතරව මම දරුවන්ට කියලා දීලා තියෙනවා ශාක හමුදාවි පැල වර්ග අවශ්‍ය දරුවන්ට ශාක හමුදාවි පැල වර්ග ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉක්මන් කරන තරමට හොඳයි. මොකද අපි දන්නේ නැහැ කොයි විදිහටද අපිට මේ ප්‍රවාහන කටයුතුත් එක්කලා ඒක නිවැරදිව සිදු කරන්නට ඕන නිසා අවශ්‍ය දරුවෝ ඉක්මනින් ඉල්ලුම් කරන්න කියලා මතක් කරනවා. මොකද සීමිතයි භෝගත් සීමිතයි දරුවන්ට ඒක ලබා දෙන්නටත් ගැටලු ඇති නොවී ඉක්මනින් ලබා දෙන්නටත් කටයුතු කරන්න ඕන. සති දෙකකට සැරයක් මම සිම්පල් ලයිෆ් පැල්තවන්නේ ඇනුම් කරපු පැල වර්ග සහ මේ ගෙවතු වගා භෝග කට්ටලේ වීම සිද්ධ කරනවා. මගේ ආධ්‍යාත්මික ජීවිතයේ මගේ කටයුතු වලට බාධාවක් නොවන විදිහට. ඉතින් ඒ වගේම
අන්තර්ජාලීය මුදල් ලිපීමේ පාඨමාලාවට සහ සෞභාග්‍ය රන්තුරුතු වැඩමුළුවට අවශ්‍ය ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඊළඟට ආදර වැඩමුළුවේ වීඩියෝ ටික විතරක් අවශ්‍ය දරුවන්ට ලබා දෙන්න පුළුවන්. මොකද ආදර වැඩමුළුවේ දරුවන්ට මම කතා කරන්නේ නැහැ. ඉස්සර මම කතා කරාට ඒ දරුවන්ගේ තියෙන භාවයේ තියෙන නොගැලපීම් නිසා ගොඩාක් දරුවෝ ආත්මාර්ථකාමී වෙලා හිතුවිලි තියෙන්නේ. ඒක නිසා මම කතා කරන්නේ නැහැ. නමුත් මේ ආදර වැඩමුළුවේ මේ වීඩියෝ ටික බලලා Tamanට අවශ්‍ය කරන ආධ්‍යාත්මික සහකරු හොයා ගන්නට බොහෝ දරුවන්ට හැකි වෙලා තිබුණා. ඉතින් සමහර දරුවෝ ඉල්ලීම් කරා ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන් වැඩමුළුවේ වීඩියෝ ටික ලබා ගන්නට පමණක්. එතකොට සෞභාග්‍ය රන්තුරුතු වැඩමුළුවේදී දරුවන්ට මාත් එක්ක කතා කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. එක වෙලාවක් ලැබෙනවා. එක අවස්ථාවක් ලැබෙනවා. ඒකෙදි දරුවන්ට තමන්ගේ ගැටලු ඉදිරිපත් කරලා අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව මෙහුම් පාඨමාලාවත් අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාවත් සොයන් අදින පාඨමාලා විදිහට මම ලබා දෙන්න තියෙනවා. අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාව වීඩියෝ 72කින් සමන්විත පාඨමාලාවක්. ඒකෙදි අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් විවිධාකාර ක්‍රම පිළිබඳව දරුවන්ව නිවැරදි විදිහට දැනුමින් සන්නද්ධ කරන්න තමයි ඒක දීලා තියෙන්නේ. මොකද දැන් මේ තියෙන තෙල් ප්‍රශ්නත් එක්කලා දරුවන්ට ගෙදර ඉඳගෙනම මුදල් උපයන්න විවිධාකාර ක්‍රම තියෙනවා. ඔයගලන්ට ඒවා ඔයගොල්ලෝ දන්නේ නැතිකම තමයි තියෙන්නේ. දැනුම නැතිකම. ඒ දැනුම ලබා දීලා අන්තර්ජාලයෙන් මුදල් උපයීම කියන්නේ පුතේ මේ අතින් අල්ලගෙන උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකේ දවසින් දවසට වෙබ්සයිට්ස් අප්ඩේට් වෙනවා. ඒ දැනුම හොයා ගන්න ඕනේ. ඒ දැනුම හොයාගෙන යන මාර්ගයත් මම කියලා දීලා තියෙනවා. මෙන්න මෙහෙමයි කරන්නේ. මේ හැමදේම දැනුම ලබා දීම මේකෙදි සිද්ධ කරනවා. ඒ වගේම ව්‍යවසායික බලාගාරයටත් අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. සෞභාග්‍ය රන්තුරුතු සහ ව්‍යවසායික බලාගාරය අනිවාර්යයෙන්ම ඔබේ භාව ප්‍රගුණ කරන බලාගාර දෙකක් වැඩමුළුවක් සහ බලාගාරයක්. ඒක තමයි මේ මගේ මාර්ගෝපදේශනයේ බේස් එක වෙන්නේ. අනිත් සියල්ල දීලා තියෙන්නේ දැනුම ලබා ගන්නට. දැන් දුවෙක් ඉන්න අම්මා කෙනෙක් පුංචි දුවෙක් ඉන්නවා නම් දුවෙක්ට ලස්සනට අඳන්නට ඒගොල්ලන්ට තමන්ගේ යුතුයකම් වගකීම් කරන්නට අනිවාර්යයෙන්ම මහන්න දැනගෙන ඉන්න එක තාම වටිනවා. නැත්නම් මේ තියෙන ආර්ථිකයත් එක්කලා අපිට කටයුතු කරන්න බෑ. මම වවාගෙන කන මහගෙන අඳින තාම සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් මම දන්න සියලු දේ මම දරුවන්ට දීලා තියෙනවා. අවශ්‍ය දරුවන්ට ඒ දැනුම ලබාගෙන තමන්ගේ ජීවිතය සැනසීමෙන් සැහැල්ලුවෙන් ඉදිරියට අරගෙන යන්න මේ සෞභාග්‍ය රන්තුරුතු මාර්ගයට එකතු වෙන්නත් පුළුවන්. අවශ්‍ය ඕනම දරුවෙකුට ඕනම වෙලාවක මේ සියලු සේවාවන් ලබා ගන්නට පුළුවන්. පහළ description box එකේ තියෙන පුතේ page එකේ link එක හැම වීඩියෝ එකේම description box එකේ මගේ page එකේ link එක තියෙනවා ශ්‍රාලාජේ simple life. අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙලා මගේ සහායිකාවන් එන්න ඔබට උදව් කරන්නට page එකට පණිවිඩයක් එවන්න. එතකොට ඔබට දවසක් ඇතුළතදී අනිවාර්යයෙන්ම ඒකට පිළිතුරු ලැබෙවි. ඊට පස්සේ දරුවන්ට අවශ්‍ය විදියට මගේ සහායිකාවන්ගෙන් උදව් ලබාගෙන ඒ කටයුතු සිදු කරන්නට පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. මේ වෙලාවේදී අනිවාර්යෙන්ම ඊටාම හොඳින් වගා කරන්න එක දරුවෙක්වත් කම්මැලි වෙන්න එපා. බෑ කියලා හිතන්න එපා. කොහොම හරි අපි අපේ පෝෂණය අපේ දරුවන්ගේ පෝෂණය රැක ගන්නට ඕනේ. ඉතින් ගෙවතු වගාව සිද්ධ කරනවා කියන්නේ අපිට පුතාක් ලොකු අස්යසිලා තියෙන විදිහට වගා කරන්න දුක් වෙන්නේ නැතුව ආශිර්වාදයේ හිතේ තියාගෙනයි වගා කරන්නට ඕන. සමහර දරුවෝ දැන් ඇට කීයක් පැලවෙලාද කොහොම පැලවෙයිද මේක දෙගිඩියාවෙන් ඉන්නවා. වගාවේදී කවදාකවත් දෙගිඩියාවක් තියාගන්න එපා පුතේ. වගාව පිහිටන්නේ. වගාව පිහිටන පළවෙනි රහස තමයි තමන්ගේ හදවතින්ම ආශිර්වාද කිරීම. මේ පැල ඔබ දන්නේ නැති වුණාට ඇත්තටම මේ පැලවලට ජීවයක් තියෙනවා. අපි කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝක වල තියෙන ජීවය තමයි මේ තියෙන්නේ. ඒක නිසා පැලවලට පුදුමාකාර විදිහට ආශිර්වාද කරමින් ඒ ශක්තිය ලබා ගනිමින් කටයුතු කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.
channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම ශ්‍රාරජ්‍ය simple life FB page එකට inbox පණිවිඩයක් එවන්න අවශ්‍ය දරුවෝ අනිත් දරුවෝ ඒක like කරලා තියාගන්න. එතකොට දරුවන්ට දිගටම මේ වගේ වීඩියෝ ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ. ත්වන් සරණයි මගේ දරුවෝ හැම කෙනාට.